ආයිබෝවන් ප්‍රථමයෙන්ම 2022 අපස උසස් පෙළ සඳහා තේරීපත් වූ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මාගේ සුබ පැතුම් එක් කරන්න කැමැති. එමෙන්ම බස්නාහිර පළාත් සභා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ඒකකයත් මීගමුව BIIT ආයතනයත් එක්ව ක්‍රියාත්මක කරනු ලබන තොරතුරු හා සංනිවේදන තාක්ෂණ කුසලතා ඉහළ නැන්වීමේ ව්‍යාපෘතියට ඔබ සියලු දෙනාම ආදරයෙන් පිළිගනු ලබනවා. මම තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විශේෂ ගෞරව උපාධිධාරී රාජ්‍ය පාසල් ආචාර්ය නලින්ද සිල්වා. අපි යමු පළමු පාඩමට. පළමු පාඩම ලෙස තියෙන පාඩම තමයි පරිගණකයේ වැදගත්කම, importance of computer කියන පාඩම. මේ පාඩම හඳුන්වා දෙනු ලබන්නේ සියලුම ICT සහ JIT විෂයන් හදාරන සිසුන් හටයි. ඒට හේතුව වන්නේ ඇතැම් සිසුන්ගේ මිත්‍යා මතයක් පවතිනවා අපසු උසස් පෙළ සඳහා තොරතුරු හා සංනිවේදන තාක්ෂණය විෂය තෝරා ගැනීමට නම් අනිවාර්යයෙන්ම සාමාන්‍ය පෙළ සඳහා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විෂය හැදෑරිය යුතු බව. අන්න එය මිත්‍යාවක්. එමෙන්ම සාමාන්‍ය පෙළ සඳහා තොරතුරු හා සංනිවේදන තාක්ෂණය හදාරා නොමැති සිසුන්හට මෙම පාඩම හැදෑරීම මගින් තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ මූලිකාංග පිළිබඳ what are the basic concept of information technology පිළිබඳ දල අදහසක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් අපි යමු පළවෙනි පාඩමේ අන්තර්ගතයට. මේ පළවෙනි අනුමාතෘකාව වන්නේ what is the computer? පරිගණකයක් යනු කුමක්ද කියන එක. ප්‍රථමයෙන්ම මම කියන්න ඕන පරිගණකයක් වීමට නම් ප්‍රධාන වශයෙන් කරුණු පහක් සම්පූර්ණ වෙන්න ඕන. The computer has 5 key points. පළවෙනි කාරණාව තමයි පරිගණකයක තියෙන්න ඕන input devices. input කරනවා කියන එකේ තේරුම අපි යමක් ඇතුළත් කරනවා කියන එක. අපි යමක් ඇතුළත් කරාට පස්සේ පරිගණකය මොනවාද කරන්නේ? ඒ ඇතුළත් කරපු දේවල් එක්ක යම්කිසි ක්‍රියාවක් කරනවා. ඒ ක්‍රියාවට කියනවා සැකැස්මක් කියලා. සැකැස්මක් කරන්න නම් උපකරණයක් තියෙන්න ඕන. ඒ උපකරණයට කියනවා ප්‍රොසෙසරය කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම පරිගණකය තුල තියෙනවා ප්‍රොසෙසරයක්. ඒකට කියනවා brain of the computer කියලා. පරිගණකයේ මොළය කියලාත් හඳුන්වනවා. A processor to process the data entered. ඒ කියන්නේ ඇතුළත් කරපු දත්ත සකසනය මගින් සකස් කිරීම තමයි සිදු කරන්නේ. තුන්වෙනි කාරණාව තමයි අනිවාර්යයෙන්ම මේ සැකැස්මෙන් පස්සේ ප්‍රතිඵලයක් බිහි වෙන්න ඕන. නේද? all the processing part produce some result. මේ නිකුත් කරපු ප්‍රතිඵලය පිටත පාර්ශවයන්ට ලබා දීම සිදු කරන්න ඕන. මෙන්න මේ සඳහා තියෙන උපකරණ වර්ගයක්. ඒකට කියනවා output devices කියලා. අංක 4 තමයි මේ ප්‍රොසෙසරයෙන් නිකුත් වන ප්‍රතිඵලය ඇතම් අවස්ථාවලදී අපිට ගබඩා කරන්න පුළුවන්. මොකටද? පසු ප්‍රයෝජනය සඳහා. The computer has the storage devices for what? To store the informations or result for the future purposes. එනම් ප්‍රධාන වශයෙන් ගත්තොත් පරිගණකයක උපකරණ 4ක් තියෙනවා. The mainly the computer has 4 devices. එමෙන්ම පරිගණකය කියන්නේ මොකද්ද? එයා විද්‍යුත් උපකරණයක්. The computer is electronic machine. ඒ කියන්නේ විද්‍යුතය නැතුව පරිගණකයට ක්‍රියාත්මක වෙන්න බෑ. එන පැහැදිලි අනිවාර්යයෙන්ම පරිගණකයක් වීමට කාරණා පහක් තියෙනවා. මොනවාද? input devices, processor, output devices, storage devices and computer is electronic machine. මේ කියන කාරණා පහ අනිවාර්යයෙන්ම සැපුරුනොත් පමණක් අපිට කියන්න පුළුවන් මේ උපකරණය පරිගණකයක් කියලා. දෙවෙනි ස්ලයිඩ් එක. පරිගණකයේ කොටස්. what are the parts of the computer? පරිගණකයක් ගත්තොත් ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා. there has a main 3 sections or parts. පළවෙනි කොටසට කියනවා කම්පියුටර් එක තියෙන මොනවාද? කම්පියුටර් hardware. දෙවෙනි එක software මෘදුකාංග. තුන්වෙනි එක livesware. මොනවාද මේ livesware කියන්නේ? ජීවාංග. පරිගණකයේ භාවිතා කරන පුද්ගලයන්ට කියනවා livesware. එහෙම නැත්නම් ජීවාංග කියලා. දැන් මොනවාද මේ දෘඩාංග කියන්නේ? ඒ දෘඩාංග කියද්දි ගොඩ දෙනෙක් වැරදියට තේරුම් ගන්නවා. දෘඩයි කියන්නේ අල්ලන්න පුළුවන්, tangible කියන අදහස.
ඒතර අතින් අල්ලන්න පුළුවන් සියලුම උපාංග දෘඩාංග තමයි. හැබැයි ඒවා පරිගණක දෘඩාංග නෙමෙයි. To be a computer hardware, definitely that hardware has to do some specific task for the computer. ඒ කියන්නේ ඒ දෘඩාංගයක් පරිගණක දෘඩාංගයක් වෙන්න නම් කිනම් හෝ විශේෂ කාර්යයක් පරිගණකයට කරන්න ඕන. උදාහරණයක් ගත්තොත් පරිගණකයේ ඉස්සරහා තියෙන කම්පියුටර් උපකරණයක් තමයි කීබෝඩ් එක. මෙන්න මේ කීබෝඩ් එක කම්පියුටර් හાર્ඩ්වෙයාර් එකක් වුණාට කම්පියුටර් ඉස්සරහා තියෙන පුටුව කම්පියුටර් හાર્ඩ්වෙයාර් එකක් නෙමෙයි. නේද? පුටුව කියන එක හાર્ඩ්වෙයාර් එකක්. හැබැයි කම්පියුටර් හાર્ඩ්වෙයාර් එකක් නෙමෙයි. ඊට පස්සේ තුන්වෙනි කාරණාව තමයි පරිගණක මෘදුකාංග. පරිගණක මෘදුකාංග කියන්නේ දෘඩාංග සමග එක්ව කටයුතු කරන පරිගණකයේ තුල ස්ථාපිත කර ඇති වැඩසටහන්. The softwares are the applications. These are installed to the computer. They work with the hardware. අන්න ඒක හොඳට මතක තියාගන්න. ඊළඟ කාරණාව ගත්තොත් පරිගණක දෘඩාංග. මම දැන් කතා කරා පරිගණක දෘඩාංග කියන්නේ මොනවද කියලා. පරිගණක දෘඩාංග කියන්නේ පරිගණකයේ ක්‍රියාකාරීත්වයට විශේෂාකාරයෙන් දායකත්වයක් සපයන අතින් හැල්ලියගේ උපාංග. The computer hardware is what? It's a tangible devices that can do some specific task for the computer. ඊට පස්සේ පරිගණක දෘඩාංග ප්‍රධාන ආකාරයෙන් වර්ගීකරණය කරන්න පුළුවන් ආකාර හතරකට. පළවෙනි එක තමයි input devices ආදාන උපාංග. ඒ කියන්නේ පරිගණකයේ තුලට යමක් ඇතුළත් කරන උපාංග කියන එක තමයි මේ ආදාන උපාංග කියන එකේ තේරුම. දෙවෙනි එක output devices. ඒ කියන්නේ පිටතට යමක් ලබා දෙන උපාංග. තුන්වෙනි එක storage devices කබඩා කරන උපාංග. හතරවෙනි එක communication devices. communication devices කියලා කියන්නේ ඔයාලා දන්නවා මේ කම්පියුටරයක් තවත් කම්පියුටරයක් එක්ක නෙට්වර්ක් කරන්න පුළුවන්, සම්බන්ධ කරන්න පුළුවන්. ඒ සඳහා භාවිතා කරන උපකරණ ටිකක් තියෙනවා. ඒවට තමයි මොනවද කියන්නේ? communication devices. communication devices we can use for the data communications. ඊට පස්සේ අපි කතා කරනවා මේ ආදාන උපාංග ගැන. ආදාන උපාංග මගින් කරන්නේ මොකද්ද? basically ඔයාලා අදහසක් ගන්න හින්දා කියන්නේ මේක හරිම නෑ. basically අදහසක් ගන්න පරිගණකයේ තුලට යමක් ඇතුළත් කරන්න තියෙන්නේ මොනවද? ආදාන උපාංග. Using input devices we can input data into the computer. මේවා ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ඒ කියන්නේ input කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි මේ අතින් ඇතුළත් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒකට keyboard එක උදාහරණයක්. ඒකට කියනවා මොකද්ද? data entering method. දෙවෙනි කාරණාව තමයි data capturing method. උදාහරණයක් ගන්න barcode reader එකක්. අපි ගෝ සුපර්සෙන්ට් එකට ගියාම අර ගෑනු ළමයා අර ඔයාලා ගන්න බහණ්ඩවල බිල එකපාර කියවන්නේ කොහෙන්ද? barcode reader එකකින්. ඒ barcode reader එක ඇවිල්ලා data capture කරන්නේ. එයා එතන enter කරන්නේ නැහැ. ඒතර ප්‍රධාන වශයෙන් input කරන්න පුළුවන් ආකාර දෙකයි. එකක් data entering method දත්ත ඇතුළත් කිරීම. දෙවෙනි එක data capturing method. data entering method වලට ප්‍රධාන උදාහරණය තමයි keyboard and mouse. ඔයාලා දන්නවා. ඊට අමතරව තියෙනවා මොනවද? touchpad තියෙන මොනවලද? laptop එකේ touch screen, smartphone tabs හැම එකම ඔය අන්තිමට ආපු උපකරණයට කියනවා trackball කියලා. ඔය trackball ගොඩක් වෙලාවට use කරන්නේ මොනවලටද? trackball use කරනවා video games වලට. ඊට පස්සේ දත්ත ග්‍රහණය කර ගැනීමේ ක්‍රම තියෙනවා data capturing method. data capturing method ගොඩක් වෙලාවට ඔයාලා දන්නවා. පළවෙනි එක තමයි barcode readers, digital cameras, scanners ඔය වගේ කාරණා තමයි තියෙන්නේ. ඊට පස්සේ යමු අපි ඊළඟ slide එකට. ඒ slide එකේදී අපි කතා කරනවා output devices ගැන. output devices කියලා කියන්නේ the output devices produce some result from the computer. කම්පියුටරෙන් යමක් එළියට දෙන උපාංග තමයි output devices කියලා කියන්නේ. මේවත් ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි soft copy. ඒ කියන්නේ කම්පියුටරෙන් එළියට එන ප්‍රතිඵලය අපිට අතින් අල්ලන්න බැරි නම්. ඒ කියන්නේ ස්ථීර නැත්තම්. ඒකට කියනවා soft copy එකක් කියලා. example එකක් ගන්න. speakers වලින් එළියට එන sound එක අපිට අල්ලන්න පුළුවන්ද? අපිට අල්ලන්න බෑ. එහෙනම් ඒක soft copy එක. දෙවෙනි එක තමයි hard copy. උදාහරණයක් ගන්න. printer එකෙන් එන print out එක අපිට අල්ලන්න බැරිද? Yeah, it is a tangible නේද? ඒ tangible හින්දා ඒකට අපි කියනවා මොකක් කියලාද? දෘඩ පිටපත් කියලා. දැන් ඔය මෘදු පිටපත් ගැනයි කතා කරන්නේ. අතින් ඇල්ලිය නොහැකි පිටපත්. උදාහරණ තමයි මොනවද? ටෙලිවිෂන් එකෙන් දෙනවා. multimedia projectors, speakers ඔය වගේ දේවල්. දෘඩ පිටපත් වලට තියෙන එකම එක උදාහරණය තියෙන්නේ මොනවද? ස්ථීර පිටපත්. ඒවට කියනවාද permanent copies. උදාහරණයක් තමයි printer. ඒ වගේම තව જાතියක් තියෙනවා අපි පළවෙනි පාඩමේදී අධ්‍යයනය කරමු. ඒකට කියනවා plotters කියලා. ඊට පස්සේ ගබඩා කරන උපාංග ගත්තොත් ගබඩා කරන්නේ පසු ප්‍රයෝජනයට. We use the storage devices for store data and information for the future purposes. පසු ප්‍රයෝජනයට තමයි ගබඩා කරන්නේ. අන්න ඒක හොඳට අධ්‍යයනය කරන්න.
එහෙම ගබඩා කරන්න පුළුවන් උපකරණත් ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි temporary storage locations. ඒ කියන්නේ චූටි කාලයක් මතක තියෙනවා. දෙවෙනි එක තමයි ස්ථීර මතක මධ්‍යස්ථාන. අන්න ඒක මොනවාද? ස්ථීරයි. ඒ කියන්නේ ලිව්වොත් මකන කම්මේ ලෙසම තියෙන උදාහරණයක් තමයි hard disk එක. ඊට පස්සේ බලන්න මේ temporary storage location ගැන ගත්තොත් දැන් ඔයාලා ඉගෙන ගන්න කොහේ හරි ක්ලාස් එකකට යද්දි ඔයාලා මේ storage ආකාර දෙකම අරන් යනවා. නේද? එකක් තමයි ඔයාලගේ මොලය. ඒක හරියට RAM එක වගේ. తాවකාලිකයි. ගොඩක් දේවල් ඔලුවට දාගන්න පුළුවන්. හැබැයි චූටි වෙලාවකින් අමතක වෙලා යනවා. ඒ කියන්නේ මොකද්ද? తాවකාලිකයි. දෙවෙනි එක තමයි ඔයාලගේ පොත්. පොත් හරියට ස්ථීර මතක මධ්‍යස්ථාන වගේ. මොකද ඔයාලා යම්කිසි දෙයක් පොතේ සටහන් කරොත් ගෙදරදී මැකිලා තියෙන්නේ ඒකේ ලෙසම තියෙන ඔයාලා මකනකම් එහෙම්ම මේක තියෙනවා. එහෙනම් ඒකට උදාහරණයක් තමයි hard disk, CD, DVD, ඔයතර pen drives තියෙනවා, external hard disk තියෙනවා. ඒවා ඔක්කොම මොනවාද? secondary storage locations. ඊට පස්සේ අපි කතා කරමු sannivedana උපාංග ගැන. ඉස්සෙල්ලා හිතන්න sannivedanaya කියන්නේ මොකක්ද කියලා. sannivedanaya කියලා කියන්නේ මෙන්න මේකනේ. යම්කිසි කෙනෙක් තව කෙනෙක්ට පණිවිඩයක් කියනවා නම් යම්කිසි මාධ්‍යයක් කරා ඒකට කියනවා sannivedanaya කියලා. උදාහරණයක් ගන්න ටෙලිෆෝන් කෝල් එකක්. ටෙලිෆෝන් කෝල් එකකින් කවුරු කෙනෙක් කතා කරද්දී පණිවිඩය කියන කෙනාට කියනවා send කියලා. ඒ කියන්නේ යවන කෙනා. යවන්න. එයා යවන පණිවිඩය ගන්න කෙනාට කියනවා receiver කියලා. ඒ කියන්නේ ලබන්න. ඒ send කියන දේ තමයි පණිවිඩය. ඒ කියන්නේ send තමයි යම්කිසි message එකක් දෙන්නේ. ඒ මැසේජ් එක අරන් යන කෙනා නැත්නම් සෙන්ඩර්වයි රිසීවර්වයි එකිනෙකට සම්බන්ධ කෙනාට කරන කෙනාට කියනවා මාධ්‍ය කියලා. එතකොට අපි ලෑන්ඩ්ලයින් එකක් ගත්තොත් SLT ලෑන්ඩ්ලයින් එකේ වයර් එකක් තමයි මේ දේ කරන්නේ. මොබයිල් ෆෝන්ස් දෙයක් ගත්තොත් වයර්ලස් මාධ්‍යය තමයි මේ දේ කරන්නේ. එහෙනම් දැන් පැහැදිලි ඇති මොකද්ද මීඩියා එකක් කියන්නේ කියලා. ඉංග්‍රීසි වලින් කිව්වොත් the communication is what? Communication means the sender sending some message to the receiver using some media called the communications, right? ඊට පස්සේ බලන්න මේ communication කරන්න ප්‍රධාන වශයෙන් අපි භාවිතා කරන උපකරණ තියෙනවා. ඒවට තමයි කියන්නේ communication devices කියලා. ඒකේ ප්‍රධානම උපකරණය තමයි router, තව තියෙනවා switches, තව තියෙනවා hubs, තව තියෙනවා NIC card. NIC card කියන එකේ තේරුම තමයි network interface card. ඊට පස්සේ තියෙනවා cables. ඔය cables ගැන ලොකුවට අපි කතා කරනවා network කියලා අපිට පාඩමක් තියෙනවා ICT වල. JIT වලත් network කියන පාඩමෙන් ප්‍රශ්න අහනවා. ඒතර RJ45 කියන cable තමයි අපි use කරන්නේ මොකක් සඳහාද? computer communication සඳහා. ඊට පස්සේ බලන්න මේ එක් උපකරණ කරන දේවල් router එකක් මොනවද කරන්නේ? ඔයාලා දන්නවා router එකක් කරන්නේ අපිව අන්තර්ජාලයට සම්බන්ධ කරනවා කියන එක. අන්තර්ජාලය කියලා කියන්නේ පිටස්තර ජාලයක්. උදාහරණයක් ගත්තොත් the internet is an external network. In a using router we can connect two network together. ඒ කියන්නේ networks දෙකක් එකිනෙකට සම්බන්ධ කරන්න පුළුවන් router එකක් මගින්. එහෙම නැත්නම් එක් network එකක් අන්තර්ජාලයට සම්බන්ධ කරන්න පුළුවන්. or router can connect internet to the other network නේද? ඊට පස්සේ ගත්තොත් දෙවෙනි උපකරණයට තමයි කියන්නේ switch එකක් කියලා. මේ ස්විච් එකෙන් කරන්නේ කම්පියුටර් එකිනෙකට කනෙක්ට් කරනවා කනෙක්ට් කරන එක සම්බන්ධ කරන එක තමයි ස්විච් එකෙන් කරන්නේ. ඒතර ස්විච් එකට පුළුවන් පරිගණක ඔක්කොම එකිනෙකට සම්බන්ධ කරන්න. ඔයාලගේ පාසලේ තියෙනවා නම් මේ IT lab එක. ඒ IT lab එකේ ස්විච් එකක් තියෙනවා. ඒතර ඔයාලගේ කම්පියුටර්ස් ඔක්කොම මේ ස්විච් එකට තමයි සම්බන්ධ වෙන්නේ. ඒ ස්විච් එකට තමයි රවුටරේ සම්බන්ධ. ඒ ස්විච් එකට රවුටරේ සම්බන්ධ වුණාම අන්තර්ජාලයෙන් රවුටරය ඉන්ටර්නෙට් අරගෙන ස්විච් එකට දෙනවා. ස්විච් එක තමයි ඩිස්ට්‍රිබියුට් කරන්නේ කාටද? එයාට සම්බන්ධ වෙච්ච කම්පියුටර්ස් වලට. ඊට පස්සේ නෙට්වර්ක් හබ් එක කියලා කියන්නේ ස්විච් එක වෙනුවට යොදාගත් උපකරණයක් කලින් පහුගිය කාලේ. ඊට පස්සේ NIC කියලා කියන්නේ network interface card. දැන් ඔයාලගේ ටීවී එක ගන්න ටීවී එක පිටිපස්සේ තියෙනවනේ පෝට් එකක් ඇන්ටනාව සම්බන්ධ වෙන. ඒ වගේ කම්පියුටරේ පිටිපස්සේ තියෙන පෝට් එක තමයි ඔය NIC card එක. ඒකට තමයි අර කේබල් එක සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ එකට කියනවා කේබල්. කේබල් එකට කියන්නේ මොකක්ද? RJ45 කේබල්. අන්න ඒක හොඳට වැදගත්. ඒ කේබල් වලින් තමයි පරිගණක ජාලකරණය කරන්නේ. මෙන්න මේ තමයි පළවෙනි කොටස. පළවෙනි පාඩමේ කියන්නේ පරිගණකයේ වැදගත්කම කියන පාඩමේ පළවෙනි කොටස. මේ JIT සහ ICT කරන සියල්ලන්ටම බේසික් එක වෙනවා. ඉතින් මේක තමයි පළවෙනි පාඩම අද. මේක යම්කිසි දැනුමක් ඔයාලට එන්නේ නැති කියලා හිතෙනවා. එහෙනම් බොහොම ස්තුතියි.